විරාමෙන් පසු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් සමග මේ සම්බන්ධ වී සිටින්නේ. සුන්දර ඉරිදාවේ සුන්දර චරිතයක් අපි මේ වෙලාවේ සම්බන්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ ජීවිතය අපි මේ වෙලාවේ කියවන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදාමත් මේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු මැදිරියට කැඳවාගෙන ඇවිල්ලා ඒ අය තම ජීවිතය දකින විදිය, ඒ අය ජීවිතේ ගොඩනගා ගත්ත විදිය පිළිබඳව අපි කතා බහ කරනවා. අපි අද දවසේ සම්බන්ධ වුණ පුද්ගලයා පිළිබඳ බොහෝම කෙටියෙන් මම වචන ටිකකින් හැඳින්වුවොත් මෙන්න මෙහෙම ජනතාව විදියට ජනතාවගේ දම්වැලක් සේ බැඳී විශ්වාසයේ ප්‍රචාරය හරහා ලංකාව තුල වෙනස් විදිහට ලංකාව තුල විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෙනස් විදිහේ ප්‍රතිරූපයක් ගොඩනගාගත් පුද්ගලෙක් කියලා කිව්වොත් මා නිවැරදි. මම විශ්වාසය කියන වචනේ මුලට දාන්න හේතුව ව්‍යාපාර කරන බොහෝ පිරිස් සමාජය තුල ඉන්නවා. නමුත් සමහර අය බුද්ධියෙන් යුතුව ඒ ගමන සකසා ගන්නවා. සමහර අය ඒ බුද්ධිමත් ගමන් මගට විශ්වාසය එකතු කරනවා. සමහර අය බුද්ධිය පමණක් එකතු කරගෙන ගමන් මග ගෙන යනවා. මට එහා පැත්තින්න මෙතුමාගේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුලේ බුද්ධිය තිබෙනවා හා සමානවම ඊට එහා ගිය ඔබගේ හදවතේ බැඳි විශ්වාසයට ගෞරවනීය නාමයක් එකතු කරපු පුද්ගලයෙක් සහ සමාගමක් විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. ලංකාවේ විශාලතම දේපල බිලඳ සමාගම කියලා කිව්වොත් මා නිවැරදි. ප්‍රයිම්ලෑන්ඩ් පුද්ගලික සමාගමේ ගරු සභාපතිතුමන් අපි සම්බන්ධ කරගත්තේ ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහත්මයායි අපි සම්බන්ධ කරගත්තේ. අයිබෝන්. අයිබෝන්. සුබ උදෑසන. සුබ උදෑසන. අපි සූදානම් මෙහෙණන් ජීවිතයේ දිනපු එතුමාගේ ජීවන අත්දැකීම් පිළිබඳව කතා කරන්න. කලින් මම ගමට ගිහිල්ලා පාසල් ගාලේ ගැන ටිකක් මතක් කරලා ගෙදර විස්තර ටිකක් මතක් කරොත් මම හිතනවා ඒක හොඳයි කියලා මේ උදෑසනම. හොඳයි. ගම කිව්වට ඇත්තටම මම කුඩා කාලේ හැදුනේ කිරිබොජ්ජොඩ. ඒක ගමත් නගරයත් දෙකේම සංකලනයක්. කොළඹට ළඟයි. නමුත් ගැමේ තියෙන ගොඩක් දේවල් ඒ කාලේ තිබ්බා. ඉතින් පොඩි කාලේ ගත්තොත් එහෙම මම ගොඩාක්ම දගකාර කිසිම දෙයක් අහන්නේ නැති ළමෙක්. ඉතින් එහෙම තමයි ජීවිතය ගෙවුනේ. මගේ පවුලේ අම්මා තාත්තා ඊට පස්සේ නංගිලා 3 දෙනා අයියා හිටියා 5 දෙනෙක්. එතකොට සහෝදරයෝ මම දෙවනියා. අපේ අම්මා ගත්තොත් එහෙම අම්මා ඇවිල්ලා ඉතාමත්ම කාරුණික මාතාවක්. එයා එකම විදිහට ඒ කියන්නේ පුතාද ඊට පස්සෙත් නෑ යද්ද එහෙම නැත්නම් අපේ සමාගමේ වැඩ කරන කවුද කියලා එහෙම නෑ. උදාහරණයක් කිව්වොත් එහෙම අම්මා දැන් අපි මම ඉඩම් බලන්න එන ගමන් ගෙදරට ගියාම ගෙදර ඉතින් මමත් ඉන්නවා අපේ සමාගමයත් එනවා ඒකම රියදුරු මහත්මයා ඒගොල්ලොත් එනවා. මේ සේටම අම්මා කතා කරන්නේ පුතා කියලා. පුතේ කියලා තමයි ඒක එහෙම දෙන්නේ. ඒ වගේ ඉතාමත්ම කාරුණික තැනැත්තියක්. හැබැයි ආ ගෘහණියක්. තාත්තා තමයි සේරම කරේ. තාත්තා ලේක් හවුස් එකේ චීෆ් ලිපිකරු වගේ හිටියා. එයා ඇත්තටම එයා මහන්සිලා වැඩ කරලා එයා ඇත්තටම ජොබ් දෙකක් කරා. කවදාකවත් මම තාත්තව දැකලා නැහැ. රෑ 9ට ඉස්සර වෙලා. 365 දවසින් 350ක්ම ඒ වගේ. ඉතින් එහෙම මහන්සි වෙලා අපිටත් එච්චර ලොකු අඩුපාඩු නැති වෙන්න වැඩ කරලා අපිව මේ තත්ත්වයට ගෙනාවා. ඒ අතරතුර නංගිලා 3 දෙනා ඉන්නවා, අයියා ඉන්නවා. එහෙම තමයි ගෙවුනේ. ඉතින් මම පොඩි කාලේ ගත්තොත් එහෙම පොඩි කාලේ මම දංකාරය කියන්නේ මම ඉස්කෝලේ ගියේම නැහැ. මේක ආදර්ශයට ගන්න එපා. මුගක් වෙලාවට ඉස්කෝලේ යන්නේ නැහැ. පාසල ගැන මතක් කරමු. ඔව් පාසල මම මහානාම ඉස්සලා හිටියේ ඊට පස්සේ තර්ස්ටන්. ඉතින් මේ මට තිබ්බා පිස්සුව නිකන් පිච්චර් බලන පිස්සුව වගේ. ඉතින් ගිහිල්ලා අපි ස්කූල් කට් කරලා විහාර මහදේව පාක් එකේ ඊට පස්සේ ෆිල්ම් හෝල් වල නැත්තම් මුහුදේ නාන්න යනවා. ඕ වගේ තමයි ගත කරේ. හැබැයි තාත්තා මා කෙරේ තියෙන විශ්වාසය කවදාකවත් එයා දන්නවා මට ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ කරත් මම ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි පන්තියේ 3න් ඉහළටත් ඉන්නවා. ඉතින් මේ ඒ විශ්වාසය තියාගෙන කොහොම හරි මාව කොහොම හරි ට්‍රැක් එකට දාගන්න මේව කරා. ඉතින් මේ තුලින් තමයි මම A level කරා. A level කරපුවාම
හරියට වැඩ කරේ නැති හින්දා මට සරසවියට යන්න කැම්පස් යන්න මේ ලකුණු කීපයක් අඩුනේ ඉංජිනේරින් කරේ. ඉතින් ඊට පස්සේ මාව එකවුන්ටන්සි වලට දැම්මා. ඒ එකවුන්ටන්සි වලදී ඊට පස්සේ සීමා මම ඉතාමත් ඉක්මනට කරා. සමහර මේවා ෆවුන්ඩේෂන් කෝස් එකේ A&B කියන එක දෙකම එකපාර කරලා එකපාර පාස් වුණා. ඒ කාලේ එහෙම දෙකක් එකපාර කරලා පාස් වෙනා නැහැ. ලෝකෙමත් අඩුයි. ඉතින් එහෙම කරලා එයාගේ සීනි තිබ්බේ මාව ගණකාධිකාරියෙක් කරන්න. ඒක මට තවත් හොඳටම තේරුණේ මම අර කැම්පස් එකට යන්න සිලෙක්ට් වුණේ නැතුණාම අර ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ එයා ඒකට සැලුනෙත් නැහැ. ඒකට කැමති වුණා වගේ වුණා. නෑ නෑ මේක තමයි ඕන කියලා. හැබැයි පස්සේ දවසක මම එයාගේ අර පොත් ගොඩක් අරන් බලනකොට මම දැක්කා මේ එයාත් එකවුන්ටන්සි කරන්න try කරලා තියෙනවා ඒ කාලේ. කොහොම හරි ආර්ථිකම හරි මොකක් හරි වෙලා එයා නවත්තලා තියෙනවා. තාත්තා. ඉතින් එයා මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඔබතුමාගේ කතා බහ දිගටම අරන් යන නිසා මම බාධා කිරීමක් කරේ. දැන් මේ අපිට විවිධ වූ කාලවලදී අපගේ දෙමව්පියන් දැනෙන විදිහවන් වෙනස් වෙනවා. අපි මනස අපගේ දෙමව්පියන් තේරුම් ගන්න විධික්‍රමයන් වෙනස්. අවුරුදු 2 3 අවුරුදු 10 අවුරුදු 15 16 වගේ තව විදියක්. අවුරුදු 25 30 වෙනකොට තවත් විදියක්. අවුරුදු 40 50 වෙනකොට ඒක වෙනස්ම විදිහක්. සමහරට තේරුම් ගැනීමක් නොමැතිව තරම්. ඒ කියන්නේ පුද්ගලයන් විදිහට අපි අපගේ ස්වාධීනත්වයේ උඩ ඉඳගෙන පමණක් අපි සමහර වෙලාවන් වලට දෙමව්පියන් බලන අයත් ඉන්නවා. දැන් ඔබතුමාට තමන්ගේ අම්මව තාත්තව දැනෙන විදිය මොන වගේද? ඔය ඒක තමයි. දැන් තාත්තා ගත්තොත් එහෙම අර ඉන්සිඩන්ට්ස් එකම ගත්තාම තාත්තා ඒ කවුන්ටන්සි කරන්න try කරලා එයාට බැරි වෙලා. ඉතින් එයාට ඕනේ මාව කොහොම හරි ඒ තත්ත්වයට ගේන්න. ඊට පස්සේ අයියවත් අපේ ගණකාධිකාරියෙක් කරා. ඉතින් මේ එයාට ඒ අර ගීතේ තියෙන්නේ මොකද්ද ශිල්ප සතරදී සිහසුන ඉඳුවා ඔබට අහිමිලව මා රජ කරවා. ඒ එයාට අහිමි වෙච්ච ලෝක තමයි එයා අපිව තියන්න try කරේ. එයාගේ සීනේ ගණකාදී ඊට පස්සේ මේ කොම්පනි චාමන්ලා ඒව මේව සීනයක් එයාට තිබ්බේ නැහැ. ඒ සීනේ අපි ඊට පස්සේ මාවයි ඊට පස්සේ අයියාවයි දෙතෙන්ටම අරන් ගියා. ඉතින් ඒක ඊටාත්ම දැනෙන දේ ඇත්තටම අපිට ඕක අවුරුදු 16 තිරුණේ නැහැ 20 දී තිරුණෙත් නැහැ. අපි මම ස්කූල් කට් කරලා ගියාම ගිහිල්ලා මාව වැදගෙන ගිහිල්ලා ආයි දානවා ස්කූල්ට. එතකොට මේ තනිව එකක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ හොඳට ගුටි කාලා තියෙනවා. ඔව් වැදගෙන යනවා ඔරේම කරනවා. සමහර වෙලාවට මේ තාත්තගේ ලියුමක් හරි නැත්නම් තාත්තරි අම්මාරි අරන් ගෙන්න කිව්වම වෙන අම්මලා හොයාගෙන ගිහිල්ලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් එහෙම කරලා නමුත් අර මට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ තුලින් ආයි ට්‍රැක් එකට වැටිලා දැන් ඔය ඉස්සෙල්ලාම විහාර මහදේව පාක් එකේ ඉඳලා ඊට පස්සේ ඔය මේ වැඩිපුර ගෑන් ළමයි ලයිබ්‍රරි ඉන්නවා කියලා දැනගෙන එතෙන්ට ගිහිල්ලා එතන ගිහිල්ලා එහෙම ඉන්නකොට දැක්ක සෙනඟ පාඩම් කරනවා. ඔව්. එහෙම විතර තමයි කරන්න හිතන්නේ කියලා. ඉතින් එහෙම ගිහිල්ලා එහෙම සුන්දර අතීතවල තමයි තියෙන්නේ. දැන් දෙමව්පිය ගැන කියනකොට දැන් ඇත්තටම අපි බොරැල්ලේ තියෙන මේ මහල් නිවාසයකට ඕන වෙලාවක ඒගොල්ලෝ කතා කරොත් ආහාර නැහැ කියලා මේ පැය භාගෙට ඉස්සෙල්ලා කතා කරනවා අපි දෙනවා. ඉතින් ඒකට ගිය සමහර වෙලාව තියෙනවා එතන ඉන්න ඒ තාත්තලා එක්කෙනෙක් පෙන්නලා කිව්වා මේ තාත්තා දැන් අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ පුතා එනකම් බලන් ඉන්නවා. පුතා හොඳ තැනක එන්නේ නැහැ. ඉතින් හරීම කනගාටුදායක තත්ත්වවල් එහෙම අර මං කලින් කිව්ව එක දෙමාපියන්ගේ දැනෙන විදිහ අනුව තමයි ඒක තීරණය. ඔව්. ඒක තමයි. ඒ වගේම මට මතකයි අපි අර ඉඩමක් ගන්න ආවා. එයා තල විකුණන කෙනෙක්. එයා ඇවිල්ලා ඉවරලා බොහොම අමාරුවෙන් ඉඩමකුත් අරගෙන ආපුවාම මේ පුතා දැන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ ස්ටේජස් කියන දැන් එයා අපිත් එක්ක එනවා. අපි සෑහෙන කාලයක් ගියාගෙන යනවා. ඉතින් ඊට පස්සේ ආසයන් ගිහලා කියන පුතා දැන් මේ ස්ටාර්ටඩ් පාස් වුණා. පුතා එම්බසි එකේ ඉන්නවා. මේ අවුරුදු 10ක 15ක මේ කතන්දරයක් මේ. එයා එනවා එක වෙලාවට බොහොම ආසාවෙන්. ඊට පස්සේ අවුරුදු 15කට ඊට පස්සේ කියනවා පුතා දැන් මට සලකන්නේ නැහැ. පුතා ඊට පස්සේ ඇවිල්ලා කියනවා පුතා මාව එලෙව්වා. මේ හොඳ ජොබ් එකක් කරන එයා පුතාලා දෙන්න මෙයා හොඳ තැනකට ගෙනිච්චා. ඊට පස්සේ ආයි පරණ තත්ත්වයට ඇවිල්ලා හංවැල්ල පැත්තෙන් අපෙන් ඉඩමක් අරගත්ත ගෙවීමේ ක්‍රමයට අපි තව අඩු කරලා මේ කළා දුන්නා. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. දැනන විදිහ වල් ඉතින් වෙනස්. ඉතින් ඒක තමයි ඉතින් තත්ත්වය. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් Tamanට මේ තියෙන ආර්ථික වාතාවරණයත් එක්ක සමාජයට දෙමව්පියෝ සලකන්න බැලුවා. දැන් පුළුවන් තරම් Tamanට හැකි පමණින් ඒක කරන එක තමයි දැනීම. ඒ සංවේදීභාවයේ තියාගන්න එක
මං හිතනවා ඉතාමත් හොඳ දෙයක් කියලා. අම්මා ඉන්නවද අද ළඟ? නෑ දෙන්නම නැතු වුණා. මේ අම්මත් ඒ වගේම කාරුණික මාතාවක්. අර මට මතකයි ෆිල්ම් එක අර වීරසාර කියන ෆිල්ම් එකේ ශාරුක් ખાන් පාකිස්තානයේ ඉන්න අම්මට කිව්වම අම්මහනේ පාකිස්තානි පුතාගෙන් ඉන්දියාවේ ඉන්න පුතාලා මේ සේරම මේ වගේද කියලා. ඒතකොට ශාරුක් ખાන් කියන්නේ මන් දන්නේ නැහැ ඉන්දියාවේ ඉන්න පුතාලා ගැන. නමුත් ඉන්දියාවේ ඉන්න අම්මලා සේරම මේ අම්මා වගේමයි කියලා. ඉතින් ඒ වගේ මේ ලංකාවේ ඉන්න අම්මලාත් සේරම ඒ වගේ තාත්තලාත් ඒ වගේ. ඉතින් අපි ඒකට සංවේදී වෙන එක හොඳයි කියලා මගේ අදහසයි. අනිවාර්යයෙන්ම. ඉතින් දෙමව්පියන් පිළිබඳව බොහොම ආදරෙන් අපි සිහිපත් කරන පළවෙනි විනාඩි කිහිපය තුළ අපිට ජීවය දුන්න අපේ අම්මා තාත්තා ගැන අපි අනිවාර්යයෙන්ම සිහිපත් කරනවා. මට හිතුණා මේ කතාව ටිකක් වෙනස් පැත්තකට ගෙනියන්න. ඒ තමයි මේ ඔබතුමාගේ මොකද්ද පුංචි කාලේ තිබ්බ කැමැත්ත? අරමුණ මම ලොකු වුණාම මෙන්න මේ වගේ තරකට එනවා කියලා. තාත්තා දිහා බලලා සහෝදරයන් දිහා බලලා හීනයක් තිබ්බද ඔබට? මේ ඉගෙන ගන්න කොහොම හරි දැන් අපිට කියලා තියෙන ඉගෙන ගන්න ඊට පස්සේ එක්ක ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් ඒ වගේ වෙන්න කියලා ගණකාධිකාරියෙක් එක මම ඉච්චර එහෙම දන්නෙත් නැහැ තාත්තා ඊට පස්සේ ෆෝස් කරනකම් ලොකු තැනකට යන්න වාහනයක් ගන්න කාර් එකක් ගන්න ඒ වගේ හීනයක් තිබ්බා ඊට අමතරව මේ බිස්නස් කරන්න මේ වගේ තත්යකට එන්න එහෙම දන්නෙත් නැහැ මට මතකයි එකපාරක් අම්ම චූටි කාලේ කොහරි වෙන එකකට ශාස්ත්‍ර කෙනෙක් ළඟට ගියාම මාවත් එක්ක ගියාම අතබල්ලා කිව්වා ඔයා ලොකු ලංකාවේ ලොකු බිස්නස් කාර්යයක් වෙනවා කියලා. මට තේරුන්නේ නැහැ මේ මොකද්ද කියලා. මං හිතුවේ කාර්යකුයි ලොකු කේකුයි තියෙනවා ඇති ඒක කියලා ඉවරලා එච්චරයි. ඉතින් මේ එහෙම බිස්නස් කරන්න එහෙම අදහසක් තිබෙන්නේ නැහැ. නමුත් කරන දෙයින් ඔබට එහා ගිහිලා යම් කිසි දෙයක් කිරීමේ ආසාවක් හැමතිස්සෙම තිබ්බා. ඒ කියන්නේ ජොබ් එකක් කරන කාලය අතුරුම මම වෑන් එකක් කරන් වෑන් එකක් හය කරනවා. අන්න ඒ වගේ නිකන් මේ ජොබ් එකක් කරන කාලෙත් මම එක්කෝ මේ නැත්තම් සීමා ඉගෙන ගන්න කාලෙත් මමත් ගිහිල්ලා ටියුෂන් දෙනවා සමහර අයට. ඉතින් ඒ වගේ අමතර යම්කිසි දෙයක් කිරීමේ ඒක නිකන් මොකක් හරි ඥානවල තියෙන නැති මොකක් හරි දෙයක් කිරීමේ උවමනාවක් හැමතිස්සෙම. නිකන් ඉන්න බෑ. නිකන් ඉන්නවා කියන්නේ දැන් සෙල්ලම් කරන ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක නිකන් ඉන්නව නෙමෙයිනේ. නිකන් ඉන්න බෑ හැබැයි. දැන් සාමාන්‍ය අපි හිතනවා මේ තරුණ කාලේදී ඔය වගේ දේවල් හිතනවා හරි අඩුයිනේ. ටිකක් මුහු කුරා ගියාට පස්සේ නැත්තම් පවුලේ බර ටිකක් වැඩියෙන් දැනනකොට අපි හිතන්නේ මේ අතට ගන්න ගාන මදි. තව ටිකක් වෙහෙසෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ කියලා. ඔක තරුණ කාලෙම ඇති වෙච්ච හැඟීමක්ද නැත්තම් වගකීම් වැඩි නිසා ඇති වුණ කාරණාවක්ද? වගකීම් වැඩි වීමකුත් ඒ ලොකු මේකක් තිබෙන්නේ නැහැ බරක්. කොහොම හරි අමතර දෙයක් කිරීමේ මේකක් තිබ්බා. ඒක තමයි මම හිතන්නේ අර ව්‍යවසායකත්වයේ ඒගොල්ලන්ගේ තියෙන මේ ට්‍රේට් එකක් ඒ ස්ටේටස් කෝ එකේ ඉඳලා වැඩක් නැහැ මොනවා හරි දෙයක් කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඒ වගේ දැන් ෆිල්ම්ස් බලන්න ගියත් ඒ වගේ මම සේරම ෆිල්ම් ටික බලනවා දවසට 3 පාර බලන ඒවාක් තියෙනවා ඉතින් ස්කූල් කට් කරලා ඔය සේරම ඔය තියෙන ෆිල්ම් ටික සේරම හෝල් ටික රුක්මනී සමන්තා ඉලිඩෝ රිට්ස් ඉම්පාලා ඉරියෝ ඔය සේරම යන්නේ අර හැමදේම ඒකත් වැඩිපුර කරනවා. ඒක වෙනම ජීවිතයක්. ඒ හරහා පුද්ගලයන්ට අපි සමහර ලාවට අපිට අපිව හොයාගන්න බැහැ කියලා කිව්වට Tamanට තමන්ව හොයාගන්න පුළුවන් කමක් ලැබෙනවා. අර මෙතුමාගේ ජීවිතය ඇතුළේ තියෙන ව්‍යාපාර ශාස්ත්‍රය ඇතුළේ තිබෙන විශ්වාසය, මානුෂීය හැඟීම් ඔය හැම එකක්ම ලැබෙන්නේ අපි ජීවිත පරිචය තුළ ඒ ගලාගෙන ආපු ක්‍රමවේදයේ අනුව තමයි අපිට මම හිතන්නේ ඉස්සරහට අඩියක් තියෙනකොට ඒව අනිවාර්යෙන් බලපානවා. දැන් ඔය සියලු දේවල් කරාට සමහර තරුණයෝ දැන් මේ බලන් ඉන්න අය මේ වෙලාවේ සමහර තරුණයෝත් ඉන්නවනේ කොහොම දේවල් කරන. ඒ කියන්නේ ජීවිතය ඇතුලේ නොඑක් විදිහේ හැසිරීම් රටාවන් ගොඩනගාගෙන ජීවිතය දකින්නට උත්සාහ කරන ඉන්න. හැබැයි ඔබතුමාව හොයාගන්න පුළුවන් වුණාට එයාලට සමහර වෙලාවන් වලට එයාලව හොයාගන්න බැරි වෙලා තියෙනවා. Taman කොහොමද Tamanව හොයාගන්න ඕනේ? ඒ කියන්නේ Taman කොහොමද Tamanගේ වපසරිය තේරුම් ගන්න ඕනේ? Taman කොහොමද ඉස්සල්ලාම දෙයක් කළ යුතුයි ස්වාධීනව ගොඩනැගිය යුතුයි එසේ කරන්නේ කොහොමද ඔබතුමාගේ ජීවිතය ඇතුළෙන් අපි ඒක කියමු. ඔව් දැන් ඉස්සෙල්ලම දැන් මට හැමතිස්සෙම යම්කිසි දෙයක් කිරීමේ ආසාව තිබ්බා. ඒ තිබ්බා කියලා ඉවරලා ඒක හරියටම කොහොමද කරන්න කියන එක ආවේ නැහැ. එතකොට ඊට පස්සේ උනේ මේ මම MBA කරා. MBA මේක Master of Business Administration ශ්‍රී ජයවර්ධනපුර කරනකොට ව්‍යවසායකත්වයේ කියලා සබ්ජෙක්ට් එකක් තිබ්බා. ඒකේ අසයින්මන්ට් එක තමයි ගිහිල්ලා ඉවරලා මේ ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයෝ හම්බ වෙලා ඒගොල්ලන්ගේ ජීවිත කතාව මේ වගේ අහලා ඒගොල්ලෝ කොහොමද බිස්නස් එක පටන් ගත්තේ මොනවද මේව කරේ කියලා
මේවල. එහෙම මම ඉන්ටර්විව් කරනකොට ඊට පස්සේ අසයින්මන්ට් එක අනුව ජොබ් බිස්නස් එකක් පටන් ගන්න ඕන. ඉතින් එහෙම අදහසක් ඇවිල්ලා සමහර මගේ හිත යටේ තියෙන්න ඇති අර පොඩි බිස්නස් කරලා වාහනයක් ගන්න එක, එතකොට රෙන්ට් කරන එක ඒවා. අරක සම්පූර්ණයෙන් කරන්න ඕනේ කියන එක ආවා. ඒ තුලින් මට හිතුණා නෑ ඇයි මටත් බැරි කියලා. ඒ වගේම ඒ වෙලාවේ මම ආයතනයක ගණකාද මූල්‍ය කල්පනාකරු වශයෙන් හිටියා. ඊට පස්සේ මාත් එක්කම හිටියා මගේ දැන් ඉන්න අපේ කෝච්චා පර්සන් සමසභාපතිනිය සඳමිනි. එයාටත් කතා කරපුවාම අපි කිව්වා හරි අපි එහෙමනම් පටන් ගමු කියලා. එතන තමයි පටන් ගන්නේ. දැන් හොයා ගැනීම ඒක තමන් ඇතුලෙන් එන්න ඕනේ. දැන් අපිට තියෙනවනේ අපේ සර්වයිවල් කියන මේ එකක් තියෙනවනේ. දැන් මොනවා හරි කරත් ඒකේ ලිමිටේෂන්ස් තියෙන්න ඕනේ. මම මෙතනින් කොහෙටද යන්න ඕනේ කියලා. ඉතින් එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් එහෙම ඒක තමන්ගේ තියෙන මේක අනුව හදා ගන්න ඕනේ. හදාගෙන ඊට පස්සේ තමන්ගේ මේක බලලා ඉවර වෙලා ටික යන්න ඕනේ. මේක එකපාර මේ වගේ මේකක් කරන්න එහෙම හිතලවක්වත් නැහැ. හැබැයි අර ටික ඒ කියන්නේ දැන් අපිට අපේ අර ගුරුවරයෙක් කියලා තියෙන තමයි මේ අපිට අලියෙක් වුණත් කන්න පුළුවන් ටික කෑවොත්. ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් අපිට අපේ ඒ ලෝකයේ කැමති ලෝකය ටික ගොඩ නගා ගන්න පුළුවන්. ඉතින් ඒකට කැපවීම ඔරොම කරන්න ඕන. හීන දකින්න ඕන. ඒ හීන දැකලා විතරක් මදි. හීන හැබෑ කරගන්න වැඩ කරන්න ඕන. ඉතින් එහෙම තමයි ඒ ගමනේ යන්න තියෙන්නේ. නැත්නම් අපි දකින්නේ මේ සිහිනවල ආරම්භය නේද? සිහින පටන් ගත්ත විදිය දකින්න අපි චාර දෙනෙක් හිඳලා ඒක දැන් විශාල සමාගම බවට පත් වෙලා තියෙනවා. මේ අපේ ඉස්සෙල්ලව මේ රිසිට් එකක් ඒ පළවෙනි පාට කඩපු රිසිට් එකේ තියෙන ඒ වගේ තියෙනවා. තවමත් ඒක තියන් ඉන්නවා. ඔව් ඒක කොපි එකක් මේ ඒකේ තිබ්බා මේ බුක් කොපි එකක්. දැන් මේ ප්‍රබල මහත්තයා කිව්වා ව්‍යාපාරිකයන් ගැන හොයන්න පටන් ගත්තා. නැත්නම් ව්‍යාපාරිකයන්ගේ ජීවන කතාව අහන්න දකින්න ආසාවක් තිබුණා. කවුද තරුණ කාලයේදී ව්‍යාපාර ශාස්ත්‍රයේ හිටපු පරමාදර්ශීම චරිතය ඔබතුමාගේ? මම ඇත්තටම මේ මම බලන් හිටියා මේ මම සෙලින්කෝ සමාගමේ වැඩ කරා. එතකොට ඒකේ චාමන් ලලිත් කොතලාවල මහත්මයා එයාගේ දිහා බලාගෙන හිටියා. ඒ වගේම නවලෝක අපේ ව්‍යාපාරිකතුමා දිහා බලාගෙන හිටියා. ඒ වගේ කීප දෙනෙක් දිහා ඒ වගේ අපි බැලුවා. මොනවද තිබ්බේ ගන්න ජීවිතේට ඔවුන්ගේ අපි කියනවා මේ නවලෝක මුදලාලි මහත්තයා ගැන කතා කරොත් එහෙම අපිට පුංචි තැන ඉඳන් හැදුණු කෙනෙක්. පුතුමාට මොනවද තිබුණේ ඔවුන්ගේ ජීවිතවලින් ගන්න තරම් දේවල්? එකතු කරගත්තේ මොනවද? ඔය අප්‍රමාණ ධෛර්යය, ඒ වගේම කැපවීම. එතුමා හැමතිස්සෙම කියන දෙයක් තමයි මට මේ මම ආවේ රුපියල් 100ක් අරගෙන. මේ අනිත් සේරම වගේ ප්‍රොෆිට් එක. ඉතින් ඒ තුලින් පෙන්නනවා දැන් එයා මේව කළා තියෙනට ඒ තුලින් එයා දීමට කැමැත්ත. ඒ සේරම තියෙනවා. ඒකට අපි මොන විදිහේ කිව්වත් මම තාම පිළිගන්නේ නැහැ මේ ලලිත් කොතලාර මහත්මයා හොරෙක් කියලා. මුත් එයාගේ වටේ ඉන්න අය නිසා එයා නැති වුණා. ඉතින් ඒ මහත්මයාගේ තිබ්බා තමන්ගේ සේවකයන්ට සැලකීම, කස්ටමර්ස්ලට ඉතාමත් හොඳ අව්‍යාජශීලී සිනාවල්, හොඳ ආරම්භ කරා හොඳ කම්පනීස් වල. නමුත් ඒවා යාට ඒක ලොකු කරගෙන ඒවා සස්ටේන් කරගන්න බැරි වුණා. ඒ වැරදිච්ච තැන් අපි බලන් හිටියා. ඒ වැරදිච්ච තැන් අවදාකත් කරන්න නැති වෙන්න අපි තීරණය කරා. ඒ තුලින් තමයි අපිට මේව කරගන්න පුළුවන් උනේ අපේ සමාගම වුණත්. හැමතිස්සෙම අනුන්ගේ සල්ලි නම් තමන්ගේ සල්ලි වලටත් වැඩිය පරිස්සම් කරගන්න. S2 වාගේ පරිස්සම්. තමන්ගේ සල්ලි වියදම් කරන්න පුළුවන්. තමන්ගේ සල්ලි වියදම් කරා එතනින් ඉවරයි. ඕනනම් තමන්ගේ සහ තමන්ගේ ඉන්න ඉමීඩියට් ෆැමිලි එකට එෆෙක්ට් වෙයි. නමුත් අනුන්ගේ සල්ලි එහෙම කරන්න බෑ. අනුන්ගේ සල්ලි තමන්ගේ සල්ලි වලටත් වැඩිය පරිස්සමෙන් තියාගන්න ඕන. ඔබතුමාගේ එදා දැන් මේ හිතේ තිබුණු සංකල්පය ප්‍රායෝගික තැනට ගේන්න ක්‍රියාකලේ කොතනින්ද? අපි අර සදාහන් කරපුවම අරමේ පුංචි කාමරයක පුංචි මේස දෙකක් තියාගෙන වැඩ කරන්න ආරම්භ කරපු ඒ ක්‍රමවේදය පිළිබඳව ලෙහෙසි නෑ. පොඩි කාමරයක් එදා තිබුණේ. පොඩි මේස දෙකක් එදා තිබුණේ. නමුත් අද ලොකු තැනකට ඔබතුමා ගිහිලා තිනවා. අපි මේ ගමන පිළිබඳ ආරම්භයේ දුෂ්කරතාවය පිළිබඳ මතක් කිරීමක් කරමු. ඔව්. දැන් තරුණ අයටත් හොඳයි. දැන් අපි හුඟක් වෙලාවට ප්‍රොෆෙෂනල්ස්ලා වැඩි ගොඩක් බිස්නස් කරන්නේ නැත්තේ එකක් තමයි ඒගොල්ලෝ රිස්ක් එක ගන්න බයයි. අවදානම ගන්න බයයි.
අනිත් එක ඒ තියෙනවානේ දැන් ඒ කාලේ දැන් මම අර මේ සමාගමේ ඉන්නකොට හොඳ කායකක් තිබ්බා. ඒ කාලේ හැටියට හොඳ ශරීරයක් තිබ්බා. ඉතින් මොකටද අස් වෙලා ගිහිල්ලා ඉවර වෙලා මේ දන්නේම නැති දෙයක් කරන්නේ. නමුත් ඒක තමයි ඒ අවදානම අපි ගන්න ඕන. මමයි පාර සඳවිනි පෙරේරා අපි දෙන්න එකතු වෙලා කිව්වා නෑ අපි යනවා. හේලි වෙලා අර කාර් අත්තරලා දාලා අර කිව්වා වගේ පුංචි මේස දොර පුංචි කාමර දෙකක් එක්ක බොරැල්ලේ උඩ තට්ටුවක රුපියල් 9000කට කොහෙද රෙන්ට් එකකට අරගෙන තමයි පටන් ගත්තේ. ඉතින් හැබැයි ඒ අපිට තිබ්බේ නෑ ඒ වෙලාවේ බ්‍රෑන්ඩ් නේම් එකක්. අපිට සල්ලි තිබ්බේ නෑ. අපිට හොඳ වාහන කිසිම හොඳ ඔෆිස් තිබ්බේ නෑ. නමුත් අර තිබ්බ අර ඩිටර්මිනේෂන් එක අර අදිෂ්ඨානය තිබ්බා. ඒ වගේම මොන හරි දෙයක් කරන්න ඕන කියන එක තිබ්බා. ඒ වගේම අර කිව්ව විශ්වාසය අපි හැමතිස්සෙම අදටත් තියෙන දෙයක් තමයි මනුස්ස කෙනෙක් ගන්න අපෙන් ඉඩමක් හරි ගයක් හරි පුළුවන් තරම් තමන්ගේ ජීවිත කාලේ ඉතුරු කරපු සල්ලි සහ තව 100ට තව ඉතුරු අවුරුදු 15කට විතර ණය වෙලා. එතකොට එතෙන්දී අපි හොඳම දෙයක් අපි දෙනවා මිස කවදාකවත් එතෙන්දී අපි වැරද්දක් ඒගොල්ලන්ට කරන්නේ නැහැ. මෙහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිලියන් 10කට එකක් ගත්තා අරගෙන එයා මිලියන් 25ක දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක එතකොට නැහැ. නමුත් ඒ ගන්න ප්‍රමාණයට වැඩි වටිනාකමක් දෙන හැම දෙයක්ම අපි හැම වෙලාවෙම කරනවා. තමන්ගේ වන ප්‍රමාණයට වැඩිය වටින හැම දෙයක්ම අපි කරනවා. ඉතින් ඒ මේක තමයි තිබ්බේ කවදාකවත් ඒගොල්ලන්ට වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ කියන එක. නැත්නම් අපි අවුරුදු අක්කර 10ක් විතර ගන්න 10 15ක් ගන්නකොට එක තැනක අපි දන්නේම නැතුව යට ගලක් හරි මොකක් හරි තියෙන්න පුළුවන් පර්චේස් 10 විතර. ඉතින් ඒ වගේ වෙලාවක වුණත් ඒගොල්ලෝ ආපු වෙලාවක අපි ඒ සල්ලි නැවත දීලා හරි නැත්නම් වෙන කෑල්ලක් දීලා හරි අපි ඒක මේව කරනවා. ඉතින් ඒ විශ්වාසය තුලින් තමයි අපි මේ ගමනාවේ ඔබතුමා මුලින්දම කිව්වා වගේ ඒකෙන් තමයි මේ විශ්වාසය තුලින් තමයි අපි ඒ ගමන. ඒ විශ්වාසයට අපේ කස්ටමර්ස්ට විතරක් නෙමෙයි. අපේ ඉන්න සේවක මහතුනුත් ඒ විශ්වාසය තුලින්ම තමයි අපි ඒ ගමන යන්නේ. අපි ළඟ ඉන්නවා ඇත්තටම ගොඩක් අය මට වැඩිය ප්‍රයිම් සමාගමට ආදරේ අය. ඉතින් එහෙම කට්ටියක් එක තමයි අපි මේ ගමන යන්නේ. දැන් නහරගම පොඩි බාධා කිරීම. දැන් මේ ගොඩක් අය ළඟ නැති දෙයක් නේ ඔබතුමා ළඟ තියෙන්නේ. දේද මහග්ග. ගොඩක් අය ළඟ නැති දෙයක් ඔබතුමා ළඟ තියෙනවා. ගොඩක් ව්‍යාපාරිකයන් ළඟ ඒ දේ නැහැ. නමුත් ඒක ඔබතුමා ළඟ තියෙනවා. ඒක ඔබතුමාගේ මුවගිනුත් පිට වුණා. මං කිව්වයි කියලා කිව්වා. ඒ තමයි විශ්වාසය. ඒක අපිට මුදල් දීලා අරගන්න බෑ. ඔබතුමා මිනිසුන්ට ඒක ලබා දුන්නොත් තමයි මිනිසුන් ඔබතුමාට ඒක ලබා දෙන්නේ. ඒක එක්තරා විදිහක මම දකින්නේ ඔබතුමාගේ ව්‍යාපාරය ඇතුළේ තියෙන ඒක ගෞරවනීය වචනයක්. විශ්වාසය කියන එක. භාෂාවේ අනර්ගතම වචනය තමයි වගකීම. එතකොට ඔබතුමා වගකීම හඳුනාගත්ත නිසා ඔබතුමා ළඟට එන පාරිභෝගිකයන් ඔබතුමාට දීලා තියෙන විශිෂ්ට වචනයක් විශ්වාසය කියන කාරණාව. අද අපේ ව්‍යාපාර ශාස්ත්‍රයේ හරි සමාජය තුල හරි නැත්තේ ඕක තරුණයන්ට විශ්වාසයෙන් යුතුව දෙයක් කරන්න නම් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? අපි මොන විදියටද හැසිරෙන්න ඕන? ඒක හරි මේ ඒකට අලුතෙන් දෙයක් කරන්න කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ මේ එක්කෙනෙක් තමන් කෙන ආපුවාම මම මොන හරි ප්‍රොමිස් එකක් දුන්නා නම් ඒක අපි කරන්න ඕන. ඒකට සමහර අවස්ථාවේ බැරි නම් ඒකට එයාට ඩැමේජ් එකක් නොවන විදිහට ඒ වැඩේ කරන්න ඕනේ. එතකොට ඒ විශ්වාසය දැන් එක ෆීල්ඩ් වල වෙනස්. නමුත් අපි මේ කතා කරන්නේ ඩීල් කියලා කියන්නේ. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකක් කියලා කියන්නේ එක ගනුදෙනුවක්. ඒක දැන් ඔබතුමායි මාගේ දැන් ඇවිල්ලා මොකක් හරි කරොත් ඒක ගනුදෙනුවක් පමණයි. නමුත් ඒක එතනින් ඔබට ගිහිල්ලා මේක රිලේෂන්ෂිප් එකක් වෙන්න ඕනේ. ඒ රිලේෂන්ෂිප් එක ඒක මේ විශ්වාසය කියන එක මේකෙදි විතරක් නෙමෙයි. මේ කියන්නේ මේ බිස්නස් එකේදී විතරක් නෙමෙයි අනිත් ඕනෑම ගනුදෙනුවකදී ඒක තියෙන්න ඕන. හරි. ඒ තමන්ගේ පාර්ට්නර්ට විශ්වාස නැති වැඩ කරන්න බෑ. ඒක අන්‍යෝන්‍ය දෙයක් වෙන්න ඕන. ඒක එහෙම වුණාම තමයි මේ විශ්වාසය කියන තුලින් ඒ ට්‍රස්ට් කියන එක ගොඩ නැගෙන්නේ. අන්න ඒක ඇති වෙන්න ඕන. ඉතින් අපි කිසිම හේතුවක් හින්දා අපේ පාරිභෝගිකයන්ට එහෙම දැනුවත් එහෙම දේවල් කරන්නේ නැහැ. ඉතින් මේක තුලින්දී එතකොට ඔටෝමැටිකලි අපේ විතර නෙවෙයි ඕනම ව්‍යාපාරයක් ඒ තුලින් ගොඩනගා ගන්න පුළුවන්. ඒක පොඩියට පටන් අරන් මං කිව්වා වගේ අර අලියෙක් වගේ ඒකට යන්න පුළුවන්.
තරුණ අයගේ ගොඩක් තියෙන්නේ මම දකින්නේ මේ පුදුම හදිස්සියක් තියෙන්නේ. ඒගොල්ලන්ට එකපාරටම මිලියන බිලියන කෙනෙක් වෙන්න ඕන. එහෙම වෙන්න පුළුවන් ඔය ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ මේ අලුතෙන් මොන හරි දෙයක් හොයාගත්තොත් පමණයි. තාක්ෂණය. නෙමෙයි නැත්තම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් හදාගෙන මේ වගේ සර්විස් ඒ වගේ දේවල් එද්දි ඒක සාමාන්‍ය විදිහට ගොඩ නගාගෙන යන්න ඕන. එහෙම නැතුව කෙලීම ලොකුවට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා විතරක් ඒ දේ ගොඩ නගා ගන්න බෑ. මම දන්නේ මගේ තියෙන මේක සහ අපි බිලීව් කරන එක ග්‍රැජුවලි ගිහිල්ලා මේ ලොකු හදිසියක් වෙන්න ඕනේ නැහැ නේ අපිට ඒක ග්‍රැජුවලි බිල්ඩ් අප් කරගන්න පුළුවන්. අපිට සිහින තියෙනවා අපේ මේ මහ පොළවේ බිම් මංගලක් හරි අපිට හිමි කියලා අපිට කැමැත්තක් තියෙනවා අපිට ගන්න ආසාවක් තියෙනවා ඒක අපේ සිහිනයක්. මම හිතනවා ඔබතුමා බාණ්ඩ නෙමෙයි විකුණන්නේ සිහින විකුණන්නේ. ඉඩමක් කියලා කියන්නේ සිහිනයක්. ගයක් කියලා කියන්නේ සිහිනයක්. ඒතර මේ සිහින වලට පණ දෙන කෙනෙක් විදිහට ඔබතුමාගේ කොහොමද ගනුදෙනු කරුවන් හමු වෙන්නේ? ඔවුන් කතා කරන දේවල් සමහරලාට මේක අර ඔබතුමා කියන ගනුදෙනුවක්ම නෙමෙයි. සිහින වලට දෙන වටිනාකමක්. කොහොමද ඔවුන්ගේ අදහස? තනක් ගන්න ආවට පස්සේ ගයක් ගන්න ආවට පස්සේ ඔවුන්ගේ මොනවද තියෙන අදහස්? ඔවුන්ගේ අදහස් බොහොම සීන ගොඩාක් තියෙනවා. දැන් ගයක් ගන්න આવොත් කොයි මේ ගේ කොහොමද කොච්චර ලස්සනද කොහොමද මේ ඇතුලේ ඉන්ටීරියර් වෙන්නේ කොහොමද කලර්ස් වෙන්නේ කොහොමද ටයිල්ස් වෙන්නේ ඒ වගේ ලොකු බලාපොරොත්තු තියෙන ගයක් ගත්තත් ඉඩමක් ගත්තත් ඒක කවුරුද මම මේ දවසක මේ ගේ හදන්නේ කොහොමද නැස් තැනකට වෙන්නේ ඒ වගේ සිහින ගොඩාක් තියෙනවා. ඉතින් ඒ සිහින වලට අපි හැකි තරම් වටිනාකමක් දෙන්න තමයි අපි බලන්නේ. අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර කෙවන මුදලට වැඩිය දෙයක් දෙන්න අපි හැමතිස්සෙම බලනවා. ඒක තමයි අපේ ඕගනයිසේෂන් එකේ තියෙන මේකත් උපලාගේ සිහින සැබෑ කිරීමේ මේකක් තමයි තියෙන්නේ. සිහිනයක් කියන එක තමයි සැබෑ කිරීම තමයි අපේ අරමුණ. හොඳයි. ප්‍රයිම්ලෑන්ඩ් පුද්ගලික සමාගමේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහත්මයාත් එක්කයි අපි කතා බහ කරමින් සිටින්නේ. අපි කෙටි විරාමයක් ගන්නවා. අපි විරාමයෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. ප්‍රයිම්ලෑන්ඩ් පුද්ගලික සමාගමේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහත්මයා අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් මූල්‍යමය අංශයේ විනය සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරයක් කරනකොට බලපාන ආකාරය පිළිබඳව. මොකද ඔබතුමාට තිබෙනවා ඔබතුමාගේ ව්‍යාපාරය ඇතුලේ මා දකින විදිහට එක්තරා විදිහක විනයක් චරිතයක් විදිහට. එතකොට ඒ චරිතය ඇතුලේ ඔබතුමාගේ අනිවාර්යයෙන්ම ඇති මූල්‍යමය විනයක්. එහෙම තිබෙන නිසා තමයි ඔබතුමා දියුණු වෙලා තියෙන්නේ. මේකට උත්තරයක් ලබා දෙන්න. කියන්නේ මූල්‍යමය විනය කොහොමද ව්‍යාපාරයක් ගොඩනගා ගන්නකොට බලපාන්නේ? ඒක විතරක් දුරට වැදගත් වෙනවද? ඒක ක්‍රියාත්මක කිරීමේදී මොන වගේ අභියෝග තිබෙනවද? පුද්ගලිකත්වයකට එකතු කරගන්න නැතුව කොහොමද කටයුතු කරන්නේ? ඔව්, ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම සෑම ව්‍යාපාරයක තුළ තියෙන්න ඕන දෙයක් තමයි මූල්‍යමය විනය. සහ ඒ මූල්‍යමය විනය නැතිකම නිසා තමයි ගොඩාක් කම්පනීස් බංකොලොත් වෙන්නේ. මොකද වෙන්නේ දැන් අර තරුණ අය විතරක් නෙමෙයි ඊට පස්සේ නෝ පටන් ගන්න අය වුණත් මම කියන්නම් බිස්නස් එක කරගෙන යනවා හොඳට එනවා එතකොට ඒකට එනවා සල්ලි කෑෂ් ෆ්ලෝ එක සල්ලි එනවා ඊට පස්සේ මේ සල්ලි අයිති බිස්නස් එකට මිසක් මට නෙමෙයි මට ගන්න පුළුවන් පඩියක් උන්න තව චුට්ටක් ඊට වැඩිය එහෙම ගන්න පුළුවන් විශේෂයෙන්ම මූලික අවධියේදී එතකොට මුගක් අය කරන්නේ මේ සල්ලි ආපු ගමන් ඔක්කොල්ට මිස්සරලා ගිහිල්ලා ලොකු කාර් එකක් ගන්නවා ලොකු ගෙයක් නැත්තම් අපාර්ට්මන්ට් එකක් ගන්නවා තව බ්‍රෑන්ඩඩ් දේවල් මේව දාලා මේව කරගෙන යනවා බිස්නස් ක්ලාස් එකේ යනවා ඒ ගිහිල්ලා මොකද වෙන්නේ මේ කෑෂ් ෆ්ලෝ එක නිකන් මේ ගලාගෙන යන ගඟක් වගේ එන්නේ දැන් අපි කරන්නේ එහෙම කරොත් එහෙම මෙහෙම වක්කඩක් ගහලා ඉවරලා අර වතුර ටික වෙන පැත්තකට යනවා ඊට පස්සේ අර කෑෂ් ෆ්ලෝ එක නැති වෙනවා ඊට පස්සේ කෑෂ් ෆ්ලෝ එක හිඳෙනවා ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි මුගක් වෙලාවට හැමතිස්සෙම
අන්ඩර් ස්පෙන්ඩ් කරන්න ඕන. ඒ කියන්නේ Tamanට ලැබෙනවට වැඩි අඩුවෙන් තමයි වියදම් කරන්න ඕන. එතකොට ඔටෝමැටිකලි ඒ සල්ලි ටික ඒ බිස්නස් එකේ ඉඳලා ඒ ටික ගන්න පුළුවන්. දැන් අපිට දැන් ලොකු තත්යකට ඇවිල්ලා මේක කළා දැන් යම් කිසි ඒ වගේ ඒ සුඛ විහරණ විඳින්න ඕනේ නැත්තම් බෑ. නමුත් ඒකට අවස්ථාවක් තියෙනවා. මූලික අවස්ථාව නෙමේ ඕගනයිසේෂන් එකට බ්ලීඩ් කරලා ඇනලයිස් සල්ලි අරගෙන නෙමේ Tamanට ඊට පස්සේ ඩිවිඩන්ඩ් වශයෙන් යම් කිසි දෙයක් ගන්න පුළුවන්. නමුත් ඒක අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන දෙයක්. ඒ තියෙන නිසා තමයි දැන් අපිට ඊයේ පෙරේදත් ක්‍රෙඩිට් රෑන්කින් එකකින් ඒ වලට අප්ග්‍රේඩ් කරා මේ ලංකාවම ඩවුන්ග්‍රේඩ් වෙලා ඉන්ඩස්ට්‍රි එක මේ වෙලාව මේ සති දෙකකට තුනකට ඉස්සෙල්ලා අපි ඒ ස්ටේබල් තත්ත්වයට ගෙනාවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම worst case scenario එකට ඒ කියන්නේ නරකම අවස්ථාවට සූදානම් වෙලා තමයි අනිත් ඒවා කරන්නේ. එතකොට අපි ඕන දෙයකට ආරක්ෂක පලියක් විදියට අපි ලෑස්තිලා ඉන්නවා අපේ මූලිකම ස්ථාවරත්වයේ. ඒ තුලින් අපිට කිසිම දෙයක් නැතුව බයක් නැතුව අපේ වැඩ කටයුතු කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ සමහර විට අර ලොකු growth එකක් එකපාරට එන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ස්ථාවරත්වයේ තියෙනවා මූල්‍යම ස්ථාවරත්වය තමයි ඒක. ඒ තුලින් තමයි අපි විතරක් නෙමෙයි මේ වෙලාවේ දාස් ගාණක් සෙනග රැකෙනවා අපේ ආයතනය නිසා ඒ සේරම රැක ගන්න පුළුවන්. දැන් අපි ලෑස්ති දැන් කතා කළත් කිව්වා worst case ලංකාවේ තත්ත්වයේ මොන තත්ත්වයට ආවත් අපේ ඕගනයිසේෂන් එක අපි ෆයිනෑන්ෂියලි රෙඩි. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් කමන්නේ මම කියන්නම් දැන් කම්කරු දිනින්ද කිව්වත් කමකුත් නැහැනේ. මේ දැන් අපේ සමාගම ඇත්තටම පළවෙනිදා ජනවාරි පළවෙනිදා අපි කරන්නේ ඒක පොයේ දවසද ඊට උනට ප්‍රශ්නයක් නැහැ. ඕපන් කරනවා. ඕපන් කළා චාරිත්‍ර වාරිත්‍ර කළා අපි කරන්නේ ඉස්සෙල්ලම අපේ සේවක මහතුන්ගේ පඩි වැඩි කිරීමේ ලියුම දෙන එක. ඒක මේ ගිය අවුරුදු 26 තුස්සේම අපි කරගෙන යනවා. දැන් එහෙම කරලා ඒ විතරක් නෙමෙයි දැන් අපිට තේරෙනවා මේ එන්න බඩු මිල වැඩි වෙනවා සෙනගට අමාරුයි කියන්නේ නැතුණාට මූණ වලින් තේරෙනවා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ කස්ටමර්ස්ලා වගේම අපේ ආයතනයේ ඉන්න සේවක මහතුන්ගේ හැඟීම් දැනීම. ඉතින් අපි ඊටමත් විශාල ප්‍රමාණයකින් අපි සැලරි වැඩි කරා මේ සිකුරාද නැත්තම් මේ බ්‍රහස්පතින්දා. ඉල්ලලවක්වත් එහෙම කිසි දෙයක් කියලා නෙමෙයි. ඉතින් ඒ කරන්න පුළුවන් වෙන්නේ අර මූලික මූල්‍ය විනය තියෙන හින්දා. මම පිළිගන්නේ නැහැ මේක පාට මේ ක්‍රයිසිස් එකක් ආවා කියලා සෙනග අඩු කරන්න ඕනේ, පඩි කපන්න ඕනේ කියලා. දැන් අපි කොස්ට් එක අඩු කරගන්න ඕනේ මේ ක්‍රයිසිස් සිටුේෂන් එකේ. ඒවැ බිදුලිය, එතකොට මේ ඉන්ධන, එතකොට වෙන අනවශ්‍ය වියදම් අඩු කරන්න ඕනේ. නමුත් එතෙන්දී අපි සෙනගගේ ඉන්න අයගේ පඩි අඩු කරන්නවත් එහෙම නැත්නම් වෙනේව කපන්නවත් එහෙම නැත්නම් අයින් කරන්නවත් කියන එක කවදාකවත් ඒක පිළිගන්න. මොකද අපි අවුරුදු 20ක් තිස්සේ ප්‍රොෆිට් ගත්තානේ. එහෙනම් මේ අවුරුද්දක් දෙකක් ප්‍රොෆිට් නැතුව යන්න පුළුවන් වෙන්නේ එපාගේ ආයතනයක. ඒකට මේ අපේ ඉන්න සේවක මහතු පලි නැහැනේ මේ ක්‍රයිසිස් එකට. ඉතින් ඒකට හැබැයි හොඳ මූල්‍ය විනයක් තියලා එimhe ස්ථාවරත් ඉතිහාම ආයතනයත් උඩ අරගෙන සේවක මහතුන්ට අරගෙන අපේ ගමන යන්න පුළුවන්. ඉතින් අපි මෙතුමාගේ මේ ප්‍රයිම් ලෑන්ඩ් ප්‍රයිම් ප්‍රෙසිඩන්ට් උන විදිහ පිළිබඳවත් දැන කියා ගන්න කැමතියි. මොකද ඊට හේතුව තමයි ඉඩමක් මුලින්ම. ඊට පස්සේ ගයක් බවට පත් වෙනවා. මේ කාරණාව තුළදී මොන වගේ දේවල්ද වෙනස් විදිහට පරිභෝගයන් අතරට ගෙනියන්නේ? අපි හැමතිස්සෙම අපි බලනවා හුඟක් වෙලාවට Taman ගෙවන ප්‍රමාණයට වැඩි වැඩි යම්කමක් දෙන්න. අපි තමයි ඇත්තටම අපාර්ට්මන්ට් කියන concept එක මේ කොළඹින් පිට ගෙනිච්ච. ඒ කියන්නේ කොළඹ තමයි ඉස්සරලා තිබේ. ඒක පොඩි ලොකු ධනවතුන්ට විතරක් තමයි අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් වෙලා තිබේ. අපි ඇනලයිස් කරලා කොළඹින් පිට ගියාම කොළඹට වැඩිය මුදල් අඩුයි, ගොඩාක් උඩ ගියාම ආයි කොස්ට් එක වැඩි. ඒ වගේ ඇනලයිස් කරලා අපි තමයි මේ ලංකාවේ හැදුවේ ට්‍රෙන්ඩ් එකක් මේ අපාර්ට්මන්ට් කියන. ඊට පස්සේ අනිත් අයත් ඒක ෆලෝ අප් කරා. අපි මේ වගේ අපාර්ට්මන්ට් 43ක් විතර අපි ලොන්ච් කරලා තිනවා. ඒකෙන් 36ක් අපි මේ වෙනකොට දීලා තියෙනවා. මේ වෙලාවෙත් මේ මාස දෙක තුනකට ඉස්සෙල්ලා අපි 3 මිලියන් ස්ක්වයර් ෆීට් හදාගෙන ගියා. දැන් මේ ප්‍රශ්නේ හින්දා හැබැයි දැන් පොඩ්ඩක් අඩු වෙලා ඒ කියන්නේ ගෙවල් 2000ක් විතර. දැන් ගෙවල් 1500ක් විතර මේ වෙනකොටත් හැදෙමින් පවතිනවා ගෙවල් අපාර්ට්මන්ට්ස් ඒ වගේ. ඒතකොට ලංකාව පුරාම ඉඩම් ගත්තොත් එහෙම අක්කර 500කට වැඩි මේ වෙලාවෙත් අපේ තියෙනවා. ඉතින් ඒ තුලින් අපි මේ පාරිභෝගයට උපරිම සේවයක් කරන්න අපි ඕස්ට්‍රේලියාවෙත් අපේ ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා මේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ඕස්ට්‍රේලියා කියන සමාගමේ අපි
පොඩි වශයෙන් කරගෙන යනවා. එක වෙලාවකට ඒ ගෙවල් 25ක් විතර හැදෙනවා. ගණන් ගෙවල් ඉතින් හොඳයි. දැන් මේ දකින දර්ශන ඇතුලේ තියෙන්නේ එකක් පළවෙනිම එක ඔබතුමාගේ සංකල්පය. දෙවෙනි එක තමයි ඔබතුමාගේ මේ නිර්මාණශීලීත්වය. ඔය දෙකනේ තියෙන්නේ මම අර කලින් කිව්ව විශ්වාසය ඇතුලේ සංකල්පයයි නිර්මාණශීලීත්වයයි තියෙනවා. මේ සංකල්පයයි නිර්මාණශීලීත්වය නැත්තම් වැඩක් කරන්න අපහසුයි මහර්ගම්. මම මාත් එක්ක එකඟ වේවි ප්‍රේමලාල් මහත්මයා. සංකල්පය සහ නිර්මාණශීලීත්වයේ තිබිය යුතු ව්‍යාපාරයන් ඇතුලේ. නමුත් සමහර අවස්ථාවන් වලදී ලාභ පිපාසය වෙනුවෙන් ගමන් ආරම්භ කරෝතින් ඒ මැත්තේම අපි ගොඩනගීගෙන හිටියොතින් බොහෝ දෙනෙකුගෙන් මගහැරෙනවා මේ සංකල්පයයි නිර්මාණශීලීත්වයයි. අලුතෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට සංකල්පයන් ක්‍රියාත්මක කිරීම නිර්මාණශීලී වීම අර මූල්‍ය විනයට මම හිතන්නේ ඊට පුරාරම්භයක් විදියට මේ දේවල් ක්‍රියාත්මක කිරීම කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඉතාමත් වැදගත් වෙනවා. අපේ ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ සමාගම එක මම විතරක් බිල් කරපු එකක් නෙමෙයි. මත් එක්කම ඉන්නවා වගේ මේ සමසභාපතිතුමිය සඳුවිනි පෙරේරා. එයයි අපි ඒ වගේම අපේ ටීම් එකයි එකතු වෙලා මේ අලුත් දේවල් හැමතිස්සෙම කතා කරනවා. ඉංජිනේරින් ඊට පස්සේ ආකිටෙක්ලා කතා කරනවා. ඒ වගේ ඉදන්නම් අලුත් ඉදන් කොහොමද වෙනස් විදියකට මේව කරන්න කියලා අපි මේ ලස්සන ගෙවල් වගේක් අපි ඉදිරිපත් කරා අඹේවල. ඒ වගේම අපි ලස්සන ගෙවල් වගේක් දම්බරාව වැව ළඟ හදලා මේ ඊ පෙරේදා දුන්නා. ඉතින් මේ ඒවා ඒ සංකල්ප ක්‍රියාවට නංවන්න ඕන. එතන කොතනින් හරි පටන් ගන්න ඕන. ඒ පටන් ගැනීමේදී අර ආයතනයේ තියෙන ප්‍රොෆිට් එක සහ ඒවත් බලාගෙන ඒ වගේ ෆීසිබිලිටි ප්‍රොෆිට් එක කියනට වැඩි මේක කොච්චර අපිට කොච්චර ලස්සන ලොකු සංකල්ප තිබ්බත් ඒව වැඩක් නැත්නම් ඒව ප්‍රායෝගික නැත්නම් ඒව කරන්න බැරි නම් ඒව කරලා ගිහිල්ලා කම්පැනි වහන්න වෙනවා නම් කරලා වැඩක් නැහැ. ඉතින් ඒක හරියට බැලන්ස් කරගෙන ඒක ඇනලයිස් විශ්ලේෂණය කරගෙන අපි එක ඒ ප්‍රොජෙක්ට්ස් ඒව දාන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ තියෙන වෙනම දෙයක්. මේ වෙලාවේ ආයි දැන් ක්‍රයිසිස් සිටුේෂන් එකක් තියෙන්නේ. අපි ඒකට ලෑස්ති වෙනවා. ඒකට නිර්මාණශීලීව ලෑස්ති වෙනවා. ඉතින් මේ ඒක ලේසි අපි මෙහෙම අපි දැන් අපි සමාගම ගත්තත් අපි මේ වැඩේ ඒකම විනෝදකාමීව ෆන් තමයි මේක කරන්නේ. ඉතින් සමහර වෙලාවට කෑ ගහ ගන්නවා ඒක වෙන වැඩක්. නමුත් මොකද අපි බිලිව් කරනවා මිනිස්සෙක් තමන්ගේ ආයතනයේ ඉන්නේ ගෙදර ඉන්නවට වැඩි ගෙදර ගිහිල්ලා ඊට පස්සේ චුට්ටක් ඉඳලා කෑම කාලා නිදාගන්න එකනේ කරන්නේ. නමුත් අවදියෙන් ඉන්නේ වැඩිපුරම ආයතනයේ. එතකොට මේ ආයතනයේ හොඳ තැනක් වෙන්න ඕන, ප්‍රියජනක තැනක් වෙන්න ඕන, ඒ වගේම ආසා වෙන්න ඕන වැඩ කරන්න. ඉතින් ඒ තුලින් තමයි නිර්මාණශීලීත්වය අලුත් දේවල් ඇති වෙන්නේ. අලුත් දේවල් තුලින් අපිට අලුත් ගමනක්, අලුත් ලෝකයක් අපිට හැකි විදිහට කරන්න අපි උත්සාහ කරනවා. දැන් අපි මේ කාරණාව තුළ අපි දන්නවා මේක ටීම් වර්ක් එකක් කියලා. ඔබතුමාගේ අදහස සංකල්පය ඔබතුමා මෙහෙවන හැබැයි ඒ යටතේ තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. සහ මේ පුංචි පුත්කලයාට පවා හොඳ රැකියා අවස්ථාවක් හම්බ වෙනවා. කොහොමද ඔබතුමාගේ සංකල්පය අන් අයටත් ගෙනියනකොට ඒ ටීම් වර්ක් එක පුරාවට ඉන්න අනිත් 500ක් 600ක් විතර සේවකයන් අතරත් ඒක ව්‍යාප්ත කරනකොට කොහොමද මේ විශ්වාසය දිනාගන්නේ? නැත්නම් ඕනු Taman වගේම හරියට වැඩ කරන්න කොහොමද ඔබතුමා එයාව මෙහෙවන්නේ? ඒක දැන් අපි ඉන්නවා ඊට පස්සේ අපේ යහපැත්තේ ඉන්න අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා ඊට පස්සේ සීනියර් මැනේජර්ස්ලා ඉන්නවා. ඒ තුනේ ඒ අතරතුර අපිට ඕපන්ලි හම්බ වෙනවා. එක අවස්ථාවලදී මේ අපේ ඉන්න සේක මහතුන් අපිට හම්බ වෙනවා. දැන් මගේ කාමරේට සඳවිනි පෙරමැතිගේ කාමරේට අපිට ඕන වෙලාවක ඕනෙක් කෙනෙකුට එන්න පුළුවන්. ඒත් ඕපන් ඩෝ පොලිසි එකක් තියෙන්නේ. එතකොට දැන් මෙහෙමයි ගොඩාක් ඔක කියන්න ඕනේ නැහැ. ඕක තමන් අව්‍යාජද එහෙම නැත්නම් ව්‍යාජද කියන එක ඕනෙක් කෙනෙකුට දැනෙනවා. ඒක නිකම්ම ඒ කරනකොට ඒක ඒගොල්ලන් ඒ තුලට එකතු වෙනවා. මේ තුල මම කියන්නේ 100%ක් කියලා. නමුත් අපිට 80%ක් 70ක් 80ක් ප්‍රමාණයක් එහෙම වෙනවා. ඉතින් ඒ තුලින් තමයි අපිට යන්න පුළුවන් මේ ගමන. ඉතින් මේ ගමනේදී එකාමෙන් වැඩ කරලා මහන්සි වෙලා අපි මේ ගමන යනවා. ඒක තමයි අපි කියන්නේ ඔබතුමා ඕන් ගැන තිබෙන විශ්වාසයම ඕනුත් ඔබතුමා ගැන තියාගෙන ඉන්නවා. ඔව්. දැන් මෙහෙමනේ මම ඒගොල්ලෝ විශ්වාස කරොත් ඒගොල්ලෝ මාව විශ්වාස කරනවා. ඒක අන්‍යෝන්‍ය වෙනවා නිකම්ම. මම උච්චර වචන වලින් කතා කරත් ඊට පස්සේ ඒක නෙමෙයි නම් මම කරන්නේ. ඒක දැනෙනවා. ඒක සේවක මහතුන්ටත් දැනෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ටත් දැනෙනවා.
ඒ අපි ඒකට අර සෙන්සිටිව් වෙන්න එපා. දේශපාලඥයෙක් වුණත්, කලාකරුවෙක් වුණත්, ඊට පස්සේ මේ ආදරවන්තයෙක් වුණත් මේ සෙන්සිටිව් වෙන්න එපා අනිත් එක්කෙනා ගැන. ඒ වගේම ව්‍යාසායකයෙක්, බිස්නස්මන් කෙනෙකුත් තමන්ගේ ඉන්න මේ එම්ප්ලොයිට, තමන්ගේ සේක මහත්මයාට ඒගොල්ලන්ගේ ගැන දැනෙන්න ඕන. එතකොටනේ අපිට තේරෙන්නේ. ඒ තුලින් තමයි අපිට මේ අර කිව්වා වගේ වෙනස් අපේ ආයතන වෙනස් ආයතනයක සමහර කල්චර් වෙනස්. ඉතින් වෙනස් ආයතනයක් අපිට ගොඩනගන්න පුළුවන් උනේ. ඒක සම්පූර්ණයෙන්ම දැන් අපේ ආයතනයේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා එහෙම ભેද නැහැ. ඔහම ಜಾති තුනම ඉන්නවා. ඒ හොඳ විහිළුවෙන් තහළුවෙන් කතා කර ඉන්නවා. ඉතින් එහෙම ආයතනයක්. ඒ වගේම පිරිමි ගෑනු කියලා එහෙම මේකක් නැහැ. මේ කාන්තාවනුත් ඉන්නවා උසස් තැන්වල. ඉතින් එහෙම ආයතන තමයි අපිට ගොඩනගන්න උවමනා උනේ. මම හිතනවා ඒක සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා. හිතන්න දෙයක් නැහැ. සාර්ථක වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේ අර තවමත් ඉන්නවාද හදවතේ මේ ඒ දවස්වල මේ ෆිල්ම් හෝල් වලට ගිහිල්ලා ඒ පික්චර් බලපු මිනිස්සයා තාම ජීවත් වෙනවද? දැන් වැඩිපුර ජීවත් වෙනවා. තාමත් ඒ විදිහට සින්දු කියනවා, තාමත් ඒ විදිහට නටනවා. ඒක මම චාමන්ද කියලා නැහැ. අපි සත්‍ය මෙහෙම එකතු වෙලා පුළුවන් තරම් අපිට වෙලාවක් හම්බුනොත් අපි ගමන් යනවා, සෙනගත් අරගෙන යනවා. ඉතින් ඒ සරලත්වයේ එතකොට ඒ සුන්දරකම අපේ තියෙන්න ඕනේ. සල්ලි නිසා ඒව නැති කරගන්න ඕනේ නැහැ නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒක නිසා මම චාමන් කිලිවිල්ලා මේ සමහර අය කියනවා අයියෝ මම උට වෙඩි දගලන්න නැතුව ඉන්න කියලා. මම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මමනේ. ඒක අපි නැති කරගන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. ඒක තුලින් සමහර වෙලාවට ඔය අලුත් නිර්මාණාත්මක ඒවා එනවා. දැන් කලාකරුවන්ටනේ අමුතු නිර්මාණ කරන්න පුළුවන්. සයන්ටිස්ට්ලා ඉන්න වෙනවා. නමුත් අලුත් අදහස් එන්න පුළුවන්. දැන් ව්‍යවසායකයෙක් විදිහට ඔබතුමාගේ ජීවිතේ ආපු ගමන් මඟ පිළිබඳව ආයි ටිකක් හැරලා බැලුවොත් එහෙම මොනවද ඔබතුමා අරගෙන තියෙන, ඒ කියන්නේ අවශ්‍ය වෙලාවෙදිම අරගත්ත තීන්දුව తీරන, හරියට ගත්ත තීන්දුව తీරන මොනවද ඔබතුමාට සතුටු වෙන්න පුළුවන්? දැන් අපි අර මම කිව්වා වගේ දැන් ඊයේ පෙරේදා ගත්ත තීරණයක් මම හිතුවා අනුන්ගේ සල්ලිත් එක්ක මම කිව්ව හොඳටම පරිස්සම් කරගන්න ඕන. ඕක සමහර විට නිකන් ඔළුවට බරක් මට. මම කිව්වා අපේ තියෙනවා ප්‍රයිම් ෆයිනෑන්ස් කියලා ෆයිනෑන්ස් ආයතනය. දැන් මාස 3-4කට ඉස්සර වෙලා ඒක අපේම තව අනුබද්ධ සමාගමක් තියෙනවා. HNB ෆයිනෑන්ස් කියලා එකෙත් 140ක් තියෙනවා. අපි ඒ සමාගමත් එක්ක ඇමල්ගමේට් කරලා මේව කරා. එතකොට දැන් මම ෆිනෑන්ස් සමාගමේ අයිති අපිට නැහැ. ඒක කෙලින්ම HNB සමාගමට අපිට වෙන වක්කාකාර පොසිෂන් එකක් තියෙනවා. ඒක මම හිතනවා මේ වගේ ක්‍රයිසිස් එකකදී ඉතාමත්ම හොඳ දෙයක්. දැන් අපේ ඉන්න සෙනගටද ඕන එකට මේ වගේ වෙලාවක ඉතාමත් හොඳ මේකක් අපි ගත්ත තීරණයක්. ඒ වගේම අපි ඊළඟ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකේ 2008 එනකොට අපි මේක එනවා කියලා දැනගෙන සල්ලි තියාගෙන සීරම ලෑස්ති වෙලා හිටියා. ඒ හින්දා ක්‍රයිසිස් එක වෙලාවේ ඊට පස්සේ අපිට සල්ලි ගොඩක් තිබ්බා. මුදල් ඒ තුලින් අපි අර ඒ කාලේ වැටිච්ච සෙලින්කෝ ග්‍රාමීණ සමාගම ගත්තා. එතන 900ක් හිටියා ආයතනයේ එම්ප්ලොයි මාස දෙක පඩි ගෙවලා නැහැ. ගොඩාක් ලොස් එක්ක ඒ තරගෙන අපි මේ කම්පැනියත් සම්පූර්ණයෙන්ම අනිත් විදිහට මේ හැරුව මාස අවුරුදු 3-4කින් ඒ වගේ මේ ඩිසිෂන් ගන්න එක හැබැයි අපි ටට්ටක් ගාලා ගන්නවා. ඉතින් ඒක තමයි අපි තියෙන අර නම්‍යශීලීභාවය අර ෆ්ලෙක්සිබල් අවශ්‍ය වෙලාවට ඒ තීරණය ගන්න. මේකට ඕකට ඉඳලා ගොඩාක් ඉඳලා මෙහෙන් ගිහිල්ලා මීටින් තියලා අරව තියලා ගොඩක් මේක ඇතුලේ ගැනෙන්නේ තනි ඔබ ගොඩක් වෙලාවට ඔබතුමාගේ තනි තීරණද? නෑනේ. එතකොට මේ මොකක් කියලාද මගේ තීරණ ගන්නෙ නෑ. තීරණ ගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද දැන් සභාපතිනියක් ඉන්න? ඔව්. එතකොට තීරණ ගැනීමේ ප්‍රශ්න මතුවෙන්නේ නැද්ද? හදහස් සුමාරු වීමේදී එක තැනකට එන්න උත්සාහ කරනවද? එහෙම එනවද ගොඩක් වෙලාවට? ගොඩක් වෙලාවට එනවා. මෙහෙමයි. අර මං කිව්වේ අර විශ්වාසය, ඊට පස්සේ අන්‍යෝන්‍ය අවබෝධය, ඒ ට්‍රස්ට් එක. ඒක තිබ්බොත් දැන් ප්‍රශ්නයක් වලට වුණා කියලා අපි දෙන්න මේ වුණාට ඒ ප්‍රශ්නෙට අපි දෙන්න මේ ඩිස්ඇග්‍රීමන්ට් එකක් මේකක් එන්නේ. එහෙම නැතුව පර්සනල් එකක් නෙමෙයිනේ. ඒකට ඒකට ඒ රෙස්පෙක්ට් එක තියෙනවා. ඒ සමහර වෙලාවට මම මේකට කැමති නෑ. අර ඒකට කැමති නෑ නැත්තම් සමහර අපේ ඉන්න ෆිනෑන්ස් ඩිරෙක්ටර් මේකට කැමති නෑ. එහෙම වෙනවා. නමුත් සමහර වෙලාවට කෑ ගහගෙන සමහර වෙලාවට මේ ආගියු කරගෙන නමුත් අපි යම් කිසි තැනකට එනවා. සමහර වෙලාවට මම වැරදින අවස්ථාවක් තියෙනවා. අනිගොල්ලෝ වැරදින අවස්ථාවක් තියෙනවා. ඒ තුලින් අපේ අර ඒ ගමන යනවා. ඒක තමයි අර ටීම් වර්ක් කියන්නේ. ඒ ටීම් වර්ක් එකේදී ඒ
අන්‍යෝන්‍ය මේක තියෙන්න ඕන. එතෙන්දී ටීම් වර්ක් කියන්නේ මේ සේරම හොඳයි කියලා එකතු වෙලා මේක කරන නෙමෙයි. ඒ ඇතුලේ මේ වෙනවා. නමුත් අන්තිමේදී අපි රෙස්පෙක්ට් කරනවා හැම එක්කෙනාගේම ගරු කරනවා හැම එක්කෙනාගේම අදහස් වලට සහ මේ වලට. දැන් ඇත්තටම මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුගෙන් ගොඩක් වෙලාවට අපි මේ ඇසිය යුතු ප්‍රශ්න තුලේ සමහර අය ඇසිය යුතු නැති දේවලුත් අපි අහනවා සමහර අය. කියන්නේ අනාගතේ මොනවද කරන්න ඉන්නේ කියලා අහුවොත් එහෙම ඒක කලින්ම කියලා ඉවරයි. එතකොට ඒක තව කෙනෙක් ක්‍රියාත්මක කරොත් එහෙම එතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් කොහොමද ඔබතුමාගේ අනාගත දැක්ම කොහොමද? ඔබතුමාගේ දැන් අනාගත දැක්ම. ඔව් දැන් මුළු රටම ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. අපි මේකෙදී මේ ඊ타මත්ම සේෆ් විදියට අපි මේ ගමන ගිහිල්ලා අපේ පාරිභෝගිකයන්ට ඒ පොරොන්දු වෙච්ච පරිදි අපේ ඒ ප්‍රොඩක්ට් එක දීලා ඒ යන ගමන තමයි අපේ ඉමීඩියට්ලි මේක අපි මේ ආයතනයක් වශයෙන් අපි සම්පූර්ණයෙන්ම මම කිව්වා වගේ ශක්තිමත්ව ඉන්නවා. ඒ අතරතුර අපේ දැන් ඇත්ත කතාව කිව්වොත් මේ පළවෙනි මේ ඊළඟ අවුරුද්ද ඊටාත්ම අමාරු අවුරුද්දක් වෙන මුළු රටටම. එතකොට මේ පාරිභෝගිකයොත් එක්කගෙන ඒ වගේම අපේ ඉන්න සේවකයොත් එක්කගෙන මේ ඊටාත්ම පරීක්ෂා සාගත ලෙස අපේ ගමන යාම තමයි දැන් තියෙන ඉමීඩියට් අපේ මේක වෙන්නේ. කාරණා බාටපත් වෙන්නේ. අර මේ එදා ඔබතුමා කියන අම්මත් එක්ක ගිහිල්ලා ඔබතුමා ගැන ඔබේ අනාගතය ගැන අහනකොට සාර්ථක ව්‍යාපාරිකයෙක් ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා කියන ඉංගිය ලබා දුන්නා. ඒ දවසේම හිතාගත්තා නම් මහන්සි වෙන්න ඕනේ නැහැ කවදාද දවසක මෙතෙන්ට එනවනේ මගේ වෙලාවෙත් තියෙනවා මගේ දෛවයේත් තියෙනවා කියලා. එහෙම හිතාගෙන හිටියා නම් අද මොකද වෙන්නේ? ඔව්. එහෙනම් අද මෙතුමා මෙතන නෑ. ඔව්. ඇත්තටම මේක ඒ වෙලාවේ තිබ්බ එතනින් කිසි දෙයක් මම ගණන් ගත්තේ නැහැ. මොකද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේක අනිවාර්යෙන් වෙයි. ඒක නිසා මහන්සි වෙන්න දෙයක් නැහැ. ගෙදර නිදියගෙන ඉඳලා සමහරවිට වාසනාව හොයනවා. උත්සාහයද වටින්නේ වාසනාවද? මම හිතන ඔබතුමා වැඩිපුරම විශ්වාස කරන්නේ. ඒකට සිංහලෙන් කොහොමද කියන්නේ කියලා fortune favors the hard work කියලා කියන්නේ. hard work කරන එක්කෙනාට තමයි මේ fortune එක ලක් එක favor වෙන්නේ. වැඩ කරනකොට තමයි හිතන්න හොඳ අනාගත දැක්මක් තියෙන්නේ. දැක්මක් සහ ඒ ලක් එක තියෙනවා. ඒ ලක් එක කියන්නේ මහන්සියෙන් වැඩ කරපුවාම ඒක නිකම්ම එනවා. පොඩි වාසනාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒක මහන්සි නොවි ඒ වාසනාව තරහා යන්න බෑ. වාසනාවයි උත්සාහයයි මේ හැමදේම කැපවීමයි මේ හැම දෙයක්ම අපේ ජීවිත තුළ තියෙනුනේ. ඉතින් ඒ වගේම ජීවිතේ බොහෝ අත්දැකීම් වලින් සමන්විත වෙච්ච ජීවිතේ අපි කියන මේ කට්ට හොඳටම කාපු කෙනෙක් තමයි ප්‍රේමලාල් මහත්මයා කියන්නේ. ඒ නිසා තමයි අද දවසේදී බොහොම සතුටින් තමන්ගේ ආයතන පිළිබඳව කතා කරන්නේ, තමන්ගේ ව්‍යාපාර පිළිබඳව කතා කරන්නේ. මේ වගේ හෝරාවක් අපිත් සමග සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඔව් අපි අවසාන විනාඩි කිහිපෙ ඉන්නේ. මම අවසාන වශයෙන් ඔබතුමා මම කැමතියි මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දෙනවා නම් එක්කෝ මේ ශාස්ත්‍රය ඇතුලේ අලුතෙන් ව්‍යාපාර ශාස්ත්‍රයට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා මේ වෙලාවේ දරුවන්ව හරි දිශානතියකට යොමු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. එවන්තම මේ රටේ තිබෙන වාතාවරණය අනුව ව්‍යාපාර ශාස්ත්‍රයේ ගැටලු වලට මුහුණ දීලා ඉන්න පුද්ගලෙක් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. මේ කාට හෝ වේවා මම කැමතියි ඔබතුමාගේ කිසියම් පණිවිඩයක් මේ වෙලාවේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ යං ඔන්ටර්ප්‍රනර්ස්ට අපි කත ව්‍යවසායකයන්ට කතා කරනවා නම් පේෂන් ඉන්න මේ කියන්නේ ඉවසයන්න හරි එක පාරට බිලියනර්ස්ලා වෙන්නේ නැතුව ඉවසීමෙන් තමන්ගේ ගමන යන්න ටික ටික එතකොට අර විශ්වාසය ගොඩ නගාගෙන තමන්ට එතෙන්ට යන්න පුළුවන්. ඒක තමයි යං කෙනෙකුට දෙන්න පුළුවන් මේ එක. ඉතින් හොඳයි. අපි අද දවසේ ප්‍රයිම්ලෑන්ඩ් පුද්ගලික සමාගමේ සභාපතිතුමන් අපි සම්බන්ධ කරගත්තේ ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහත්මයාවයි. අපි එතුමාගේ ජීවිතය පිළිබඳව එතුමාගේ දැක්ම පිළිබඳව බොහෝ දේවල් මේ වෙලාවේ කතා බහ කරා. බොහොම සාර්ථක පිළිතුරු ටිකක් එතුමා ලබා දුන්නා. ගොඩාක් ස්තුතියි සම්බන්ධ වුණාට. සමස්ත කාර්යයන් ඔබතුමාගේ සාර්ථක වේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. හරි අනතුරු අපි සූදානම් වෙලා ඉන්න මේ පළවෙනිදාවත් එක්ක විශේෂ තවත් වැඩසටහන් කීපයක් ඔබට ගෙනෙනවා කියන පොරොන්දු අපි ඔබට උදෑසනින්ම ලබා දුන්නා. ඉතින් ඒ සියල්ලක් එකම රැඳිලා ඉන්න කියලා අපි ඔබට මතක් කරන ගම සූදානම් ඊටම ඉක්මනින් කෙටි විරාමයක් ලබා ගන්නට.